සමහර අකුසල් කෙනෙක් හිතන්නේ ඕක ඉතින් කීවට මොකද කියලා වචනෙන් අනුන්ට නින්දා අපහාස කරනවා. හැබැයි ඒ වචනෙන් කරන සමහර අකුසල විපාක සසරේ තමන් පසුපසේන ආකාරය තමන් නිවන් දකින්න ගියත් තමන්ට පසුපස ඒවැ විපාකෙන ආකාරය පිළිබඳ මේ මහරහතන් වහන්සේලාගේ චරිතාපදාන රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ජීවිත කතා තේර තේරී ගාථා අධ්‍යයනය කරනකොට අපිට දැකගන්න ලැබෙනවා. ඒ අතර මේ බුද්ධ ශාසනය අපි අහලා තියෙන අහල පුරුදු රහත් භික්ෂුණීන් වහන්සේ නමක් හැටියට අපි අහලා තියෙන ප්‍රධාන චරිතයක් තමයි අම්බපාලිය. මේ අම්බපාලිය ගැන වැඩිපුර අපි අහන්නේ එකක් අම්බපාලිය ඕපපාතිකව ඉපදිච්ච කෙනෙක් හැටියට සඳහන් වෙන. ඒක හරිම ආශ්චර්යමත් දෙයක්. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මනුස්ස ලෝකෙ කෙනෙක් ඕපපාතිකව මිනිස්සු උපදිනවා කියලා අපි අහලා නැහැ කොහෙවත්. මිනිස්සු උපදින්නේ මිනිස් මව් කුසක. හැබැයි අම්බපාලිය පෙර සසරේ කරපු ප්‍රාර්ථනයක් මත පෙර සසරේ කරපු පුණ්‍ය ශක්තියක් මත ඕපපාතිකව අඹවනයක පහළ වෙච්ච කෙනෙක්. අන්නේ විශේෂ හේතුව නිසා අම්බපාලිය ගැන බුද්ධ ශාසනය තුළ ප්‍රකට වුණ. ඒ විතරක් නෙමේ අම්බපාලිය බොහොම ලස්සන දිව්‍යාංගනාවක් වගේ ලස්සන ශරීරයක් තිබිච්ච කෙනෙක්. ඒ නිසා ලිච්ඡවී රාජ කුමාරවරු අම්බපාලියට පුදුම විදිහට අම්බපාලියව තමන්ගේ බිසව කරගන්න නොයෙක් විදියට උත්සාහ දැරුව. අවසානයේගේ ප්‍රතිඵලයක් නිසා මේ රාජ කුමාරුරු නොයෙක් දෙනා රණ්ඩු සරුවල් ඇති කරගන්නවා තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා ලිච්ඡවී රාජ කුමාරුරුන්ගේ එදා දඹදිව විශාලා මහනුවර අයිති මේ ලිච්ඡවී රාජ්‍යයේ පොදු වෛශ්‍යාව බවට පත් වනේ විශාල මුදලක් අය කරපු බොහොම ලස්සනව කෙනා අම්බපාලිය. මෙන්න මේ අම්බපාලිය පසුකාලීනව පැවිදි වෙලා රහත් වෙනවා. රහත් භික්ෂුණියක් බවට පත්වෙන. එතකොට මේ ජීවිතය තුළ කොච්චර ලස්සන ශරීරයක් තිබුණත් ඒ වගේම රාජ කුමාරුරු ඇසුරු කරා වෛශ්‍යාවක් හැටියටයි ජීවිතය ගත කරන්න. ඊළඟට ඕපපාතිකව අමුතුම විදිහ උපතක් හැටියට මනුස්සලෝකෙ පහළ වෙනවා. අවසානයේ තමන්ගේ අඹවනේ පවා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරලා පැවිදි වෙලා තමන් උතුම් අරහත්වයට පත්වෙනවා. මෙන්න මේ අම්බපාලියගේ ජීවිතය හා බැඳිච්ච පෙර අතීත සිදුවීම් ඇයි මෙහෙම ඉපදුනේ. මොනවද අම්බපාලිය සසරි කරලා තියෙන පින්පව් ඒ කර්මාන් රූපී අම්බපාලියට මොනවිදියේ සංසාරික ජීවිතයක් දුරුම වුණේ. මෙන්න මේ කාරණා ගැන අද අපි මේ ධර්මානුශාසනාවේදී සාකච්ඡා කරනවා. පිංහතුනේ මීට කල්ප 92කට පෙර පුස්ස නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. මේ පුස්ස බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එදා උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන දීර්ඝ ආයුෂ තිබිච්ච කාලයක් මුළු දඹදිව් තලයේ පුරා වැඩම කරමින් අසංකීය ගණන් සත්‍යයන්ට උතුම් අවබෝධ කරගත්ත චතුරාරි සත්‍ය ධර්මය දේශනා කරමින් මේ සත්වයන්ට නිවන් මඟ දේශනා කරන්නට යෙදුණා. එදා ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ නැගණිය තමයි අම්බපාලිය එදා ඒ කාලේ නැගණිය. එතකොට හිතන්න කල්ප 92කට පෙර මේ ලෝකෙ පහළ වෙච්ච බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා උපදින්න පෙර සසරි මොනතරම් වාසනාවක් මතුවෙච්ච ආත්මයක්. ඒ බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ඒ පවුලේ බොහෝ පිරිස නිවන් අවබෝධ කරා. හැබැයි එදා ඒ නැගණියට තිබුණේ නිවන් අවබෝධ කරගන්න අදහසක් නෙමෙයි. නැගණියට තිබ්බේ ලස්සන ශරීරයක් ඇතුව උපදින අදහසක්. දුටු දුටුවන් තමන්ගේ රූපයට වසඟ කරගන්න. ලස්සන රූප ස්වභාවයක් ලබන අදහස තමයි තිබුණේ නිවන් දකින්න නෙමෙයි. එදා පුස්ස බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට බොහොම සද්ධාවෙන් දානයේ සකස් කරලා දම් පිරිනමන. දානයේ පූජා කරලා පුස්ස බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රාර්ථනාවක් සිදු කරා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයාට අද මම මගේ මතින් මේ පිරිස එකතු කරගෙන බොහොම ප්‍රණීත විදිහට දානයේ පූජා කරා. මේ දානමේ පිනෙන් මට උපෝපං ආත්ම භාවල දිව්‍යාංගනාවක් වගේ ලස්සන ශරීරයක් පහළ වේවා. ලස්සන රූප ස්වභාවයක් පහළ වේවා. දුටු දුටුවන්ගේ නෙත් වශී කරන රූපයක් ඇතුව මට උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. එතකොට බලන්න බුදු කෙනෙක්ගේ නැගණිය වෙලා ඉපදිලා නිවන් දකින්න වීරිය වඩන්න පුළුවන්කම නිවන් දකින්න උත්සාහ කරන්න පුළුවන්කම තියෙද්දි. එදා දානයක් දීලා පවා ප්‍රාර්ථනා කරේ නිවන නෙමෙයි
තමන්ට ලස්සන රූප සෝභාවයක් ලැබෙන. බොහෝ වෙලාවට මේ කාන්තාවන් රූපයට ඇලුම් කරනවා. ඒ නිසා ධර්මය පෙන්නනවා මේ කාන්තාවන්ට කාන්තා ආත්මෙන් අතමි දෙන්න පවා අපහසුවෙන්නේ. උපෝපං ආත්ම භාවල කාන්තාවක් හැටියටම දිගින් දිගටම උප්පත්තිය ලබන්න හේතුව. ඒ කාන්තාව කාන්තා ශරීරයට කාන්තා ඇඟ පසගවලට ඇලුම් කරනවා. ඔබ වැඩිපුරම බලන්න සාමාන්‍යෙන් ගෙදරක් ගත්තත්. වැඩිපුරම කන්නාඩිය ළඟ ඉන්නේ පිරිමි අනෙමේ. කාන්තාව පොඩි කාලීදං පුංචි දරුවන්ගේ ඉදං පාසැල් යන වයසේ ගැහැණු දරුවන්ගේ ඉදං පිරිමි දරුවන්ට වඩා වැඩිපුරම කොන්්ඩ මෝස්තර නියපොත්තටද ඇහි බැඹටද ඊළඟට නොඒ ආලේපන වර්ග මේ හැම දෙයක් මේක වැඩිපුරම රූපයට ඇලුම් කරනු. ඒ නිසා එදා ඒ පුස්ස බුදුරජාණන් වහන්සේගේ නැගනී වෙලා ඉපදිලත් ඒ ජීවිතයේ නිවන් දකින්න උත්සාහ කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරා සසරේ උපෝපං ආත්ම භාවල තමන්ට බොහොම ලස්සන රූප සෝභාවයක් ලැබේවා කිය. ඒ පිනෙන් දෙව්ලොව මනුලොව ඉපදී කල්ප ගණන් බොහොම ලස්සන දිව්‍යාංගනාවක් වගේ ශරීරයක් ඇතුව ඉපදුන. බොහෝ සැප සම්පත් ඇති පවුල්වල ඉපදුන. දිවියලෝක ඉපදුනත් ඒ සියලු දෙවිවරු දිව්‍යාංගනාව අතර මේ දිව්‍යාංගනාවගේ රූප සෝභාවී බැබලෙන්න්න පටන්ගත්. මේ විදිහට සැප සම්පත් විඳමින් ඇවිල්ලා මීට කල්ප 90කට පෙර. එදා 92කට පෙර තමයි පුස්ස බුදු හාමුදුරුව පහළ වෙලා ඔය පින්කම කළ ප්‍රාර්ථනාව කරන්න. ඊළඟට මීට කල්ප 90කට කලින් විපස්සී කියලා බුදු කෙනෙක් පහළ වෙන. විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ සිකී වෙස්සබූ කියලා බුදුරජාණන් වහන්සේලා දෙනමක් ලෝකෙ පහළ වෙනවා. අන්නේ සිකී බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒඇන මීට කල්ප 31කට පෙර පහළ වෙච්ච සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කෙනා දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා එදා ඒ ශාසනය තුළ පැවිදි වුණ. පැවිදි වෙලා බොහෝම සිල් ගුණ දහම් ආරක්ෂා කරගෙන සිල්වත්ව ජීවිතය ගත කරපු භික්‍ෂුණිය. එදකොට බලන්න දිවිය ලෝකෙන් මනුලොවට ඇවිල්ල සිකී බුදුරජාණන් වහන්සේගේ කාලෙ පැවිදි වෙලා භික්‍ෂුණියක් හැටියට ආරාමයක සිල් ගුණ දහම් පුරමින් කටයුතු කර. එහෙම කටයුතු කරනකොට චෛත්‍යයක් තියෙනවා බොහොම ලස්සන චෛත්‍ය මළුවක් තියෙනවා මේ මළුව අමදිනවා බෝමළුව අමදිනවා විහාරි වතාවත් කරනවා මේ ආරාමි වැඩහිටිය බොහෝම සිල්වත් ගුණවත් බල සම්පන්න ඉරදි බල සම්පන්න රහත් භික්‍ෂුණීන් වහන්සේලා. දවසක් තමන් චෛත්‍ය මළුව අමදිනකොට මේ රහත් භික්‍ෂුණීන් වහන්සේ නමක් මේ මළුවින් යනකොට කිඹුහුමක් කිය. ඒ කිඹුහුමත් එක්ක නහයෙන් හොටු ඒ වගේම කටින් තිබ්බ සෙම සම්පූර්ණයෙන්ම ඒ කිඹුහුමත් එක්ක අර මළුවට බිමට වැටුණා. ඒ වෙලාවේ මේක දැක්ක ගමන් කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා අර භික්‍ෂුණියකට දැන් ඔබ හිතන්න කැස්සක් සමහට කිඹුහුමක් නවත්ත ගන්න පුළුවන් දෙයක් නෙමේ. අසනීපයක් වෙන්න පුළුවන් හිම්බිරිසා වගේ ඇදිලා. ඒ නහයෙන් වැටිච්ච හොටු ටිකයි සමාල්ලාවට වමන යන්න වගේ ගිහිලා කෙල ටිකක් වැටන වෙන්න පුළුව. ඒත් එක්ක කේන්ති කියා කේන්ති ගිහිලා අර මිදුල අමදින මේ මළුව අමදින අතරේ පුද්දුම කේන්තියකින් අර වැටිච්ච සෙම ටික බලලා වචනෙන් නින්දා කරන්න පටන් ගත්තා. මේ මහ පහත් කෙනෙක් කියලා බොහොම පහත් වචනවලින් වචනයෙන් නින්දා කරා. ඒ වගේම මේ වෛශ්‍යාව මේ ගණිකාවක්න කියලා ඒ වගේ පහත් වචනවලින් බනින්ට පටන් ගත්තා. මේ මළුව අපිරිසිදු කරා අර සෙම කියල දාලා මළුවට කියලා බැන්නා. දැම් බලන්න මේ රහතන් වහන්සේ නමකට රහත් භික්‍ෂුණියකට හිත අපහදවාගෙන නින්දා කරලා වචනයෙන් බැනල මේ රැස්කරගත් අකුසලෙන් එතන බලවත්ම වුණේ සිල්වත් ගුණුවත් රහත් භික්‍ෂුණියකට වෛශ්‍යාව මේ ගණිකාවක් මේ වෛශ්‍යාවක් කියලා තව බොහොම නපුරු පහත් වචනොලින් ඔබ බලන්න සමාජ මිනිස්සු කොච්චරනම් යම් යම් කේන්තියට වෛරයට කාන්තාව තවත් කාන්තාවන්ට එවැනි පහත් වචන භාවිතා කරන. එවැනි පහත් වචනවලින් බැනවදින. ඒ වචනයේ අකුසලේ කොච්චර සසර එනවද කියන්නේ වෛශ්‍යාවක් කියලා බැනවැදි චකුසලෙන් අර රහත් භික්‍ෂුණියට මරණින් මත්තේ කෙලින්ම වැටෙන්නේ නිරේට. අපායි බොහෝ කාලයක් දුක්හිඳල අපායෙන් අපායට දුක්හින්ද. එහෙම අපායෙන් අපායට පැහිලා
අපායෙන් උඩටාවනං උපෝපං හැම ආත්මයකම වෛශ්‍යාවක් හැටියට සසරි දුක්විඳන්න සිද්ධ වුණ. එවැනි ආත්ම භාවමයි ලැබුණේ. උපෝපං ආත්ම භාවල වෛශ්‍යාව. නොඒක් දෙනාගෙන් පීඩනවලට පත්වෙනවා. හැබැයි බොහොම ලස්සන ශරීරයක් ඇතුව උපදින. ඒ නිසාම ඒ වෛශ්‍යාවක් හැටියට සමාජයේ යන යන තැන හිරිහැර කරදරවලට පත්වෙනවා. හිතකොට බලන්න තමන් රැස්කරගත් අකුසල විපාකෙ පස්සෙන්ගෙන ආකාරය. මෙහෙම සසරේ බොහෝ කල් දුක්හිඳවිඳ ඇවිල්ලා මේ මහා බද්ධ කල්පේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කර. එතකොට බලන්න ඒ අතර බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයේ බණහල එදා බඹසර සිල් ආරක්ෂා කර කාශ්‍යප බුද්ධ ශාසනය. අපි බුදුරජාණන් වහන්සේට කලින් පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. එදා බ්‍රහ්මචාරී සීලයක් ආරක්ෂා කරලා ඒ බඹසර රැකපු පිනෙන් මරණින් මත්තේ දෙව්ලොව ඉපදුන. එහෙම දෙව්ලොවින් දෙව්ලුවට බොහෝ කාලයක් ඉඳල තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මහා බද්ධ කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට පහළ වෙනකොට දෙව්ලොවින් පහළ වෙලා ඇවිල්ලා ඕපපාතික උපදින්. ඒක හරි පුදුම කතාව. ඒකට හේතු වෙන්නේ සසරේ තමන් කරපු ප්‍රාර්ථනය. තමන් සසරේ අර වචනයෙන් සිද්ධ කරගත් අකුසලයට විපාක ගෙව්වා වගේමයි පින් කරා. තමන් පින් කර කර ඒ වගේම කල්ප 92කට පෙර බුදු කෙනෙක්ගේ නැගණියක් වෙලා උපදින්නත් මොන තරම් පිනක් තියෙන්න ඕන. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා තියෙනවා, බණ තියෙනවා, මෙහෙම පින් කරා. ඊළඟට කල්ප 36කට පෙර සිකී බුදුහාඳුරන්ගේ ශාසනයේ පැවිදි වුණා. ඒ පැවිදි ගුණධර්ම රැකගෙන ඉන්න අතරේ තමයි ද්වේෂයෙන් අර භික්ෂුණියකට පහත් වචනවලින් ගරහා කරලා ඒ රැස් කරගත් අකුසල විපාකෙ මේ සසරි ගෙවාගෙන යන්න. එතකොට රැකපු සීලේකු ආනිසංසත් ලැබෙන. තමන් පැවිදි ජීවිතයක් තුළ ගුණධර්ම පිරුවනං ඒක විපාකෙත් ලැබෙන. හැබැයි අර වචනයෙන් කරපු අකුසල විපාකෙත් පස්සෙන්ගෙන්. ඒ නිසා පින් පව් විපාක දෙකම සසරි තමන්ගේ පස්සෙන් ආව. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දඹදිව ශස්ත්‍රීකම රාජ්‍ය බවට පත්වනේ ලිච්ඡවී රාජධානී. ඔබ අහලා ඇති ලිච්ඡවී රාජ කුමාරවරු 7707 දෙනෙක් හිටියා කිය. සමූහාණ්ඩු පාලනයක් හැටියට පාලනය කරගෙන ගියේ. මේ හැමෝම සමගියි. හැමෝම බොහෝම එකතුයි. ඒ නිසා මේ අය එකතු වෙලා තමයි සමගියෙන් සාකච්ඡා කරනවා, සමගියෙන් තීරණ ගන්නවා. ඒ අයගේ පාලන කටයුතු ගෙනියන්නේ එහෙම. ලිච්ඡවීන්ගේ ආරම්භය ගැනත් අපි චුට්ටක් කතා කරමු. හරිම ලස්සන තොරතුරක් තියෙන. ලිච්ඡවී පරපුර හැදිච්ච හැටි. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර දඹදිව බ්‍රහ්මදත්ත නම් රජ පරම්පරාවක් බරණැස පාලනය කරමින් දිගට පැවතුණා. ඒ කාලේ බරණැස බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ අගබිසවට දරුවෙක් ලැබෙන්න ඉඳලා නිසි මාසවලට කලින් මස් ඇදැල්ලක් බිහි වුණා. දරුවා නෙමේ බිහි වුණේ මස් ඇදැල්ලක් හැටියට බිහි වුණා. කලින් ලැබුණා. දැන් දරුවෙක් අංග සම්පූර්ණ දරුවෙක්ගේ ලකුණු නෑ, මස් ඇදැල්ල තියෙන. ඒ වෙලාවේ අර දරුවා බිහිවෙන්න මාලිගාවේ උපකාර කරපු මේ පිරිස කල්පනා කරා ඒ කාලෙත් ඉතින් ඔය ගංගානම් ගඟේ තමයි පා කරලා යවන්නේ. අදත් මැරුණට පස්සේ අලු ටික හරි පා කරන්න ඉන්දියාවේ ගංගානම් ගඟේ. ඒ වෙලාවේ භාජනයක මේ මස් ඇදැල්ල තියලා තවත් භාජනයකින් හොඳට වහලා සීල් කරලා සටහනක් තිබ්බා. බරණැස බ්‍රහ්මදත්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා සටහන් කරා. මෙහෙම සටහන් කරලා ගඟේ පා කරලා ඇරියා. දැන් මේ මස් ඇදැල්ල සහිත භාජනයේ ගඟේ පාවෙලා බොහෝ දුරක් කොහොම ගිහිල්ලා යනකොට එක මහා වනාන්තරයක 이르දි බල සම්පන්න තාපසයන් වහන්සේ නමක් තවුස්දම් පුරනවා. මේ තාපසයන් වහන්සේ හැමදාම උදෑසන මේ ගඟට යනවා මූණකට හොදගෙන පැම් පහසුවෙන්. එදා වතුරට බැහැලා මූණකට දෝවනය කරනකොට අර භාජනයේ වතුරේ පාවි ආපු භාජනයේ කකුලේ දැවටුණා. භාජනය අරන් බැලු මොකද්ද මේ? බලනකොට සටහන දැක්කා බරණැස බ්‍රහ්මදත්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි. ඒ වෙලාවේ අදිෂ්ඨාන කරලා බැලුවා 이르දි බල සම්පන්න තාපසයන් වහන්සේ මොකක්ද මේ? දැක්කා මේ භාජනයේ තුල මේ තියෙන මස් ඇදැල්ල උණුසුම හිටින ආකාරයට තව දින කීපයක් මේ විදිහටම විවෘත නොකර තිබුණොත් මේ භාජනයේ තුල අර මස් ඇදැල්ලෙන් දරුවෝ දෙන්නෙක් නිර්මාණය වෙනවා. එහෙමම භාජනය අරගෙන ගිහිලා උණුසුම්බ තාපසාරාමේ එහෙම අරගෙන තිබ්බා.
මේ තාපසයත් බොහොම ඉර්දි බල සම්පන්න කෙනෙ. තමන් ඉරදියෙන් අධිෂ්ඨාන කරලා නිසි දවසේ භාජනය විවර කරනකොට අර මස්ස දැල්ල දෙකට බෙදිලා. ගැහැනු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි මස්ස දැල්ලින් දරුව දෙන්නෙක් නිර්මාණය වෙලා. හැබැයි මේ දරුවන්ගේ සමයේ වෙනස් ලක්ෂණ තියෙන. මොකද සාමාන්‍යෙන් මවකුසේ සම්පූර්ණයෙන් වැඩිලා ඉපදිච්ච දරුව නෙමේ. දරුව ලැබෙන්න මාසෙකට එක හමාරකට කලින් මස් ඇදැල්ලක් හැටියට බිහි වෙලා ඒ තුළින් නිර්මාණය වෙච්ච දරුවෙක්කින්නේ දරුව දෙන්නේ. ඒ නිසා මේ දරුවන්ගේ සම විනිවිදගෙන හම ඇතුළේ තියෙන මේ නහරවැල් අස්ති ඉතාම සියුම් සිවියක් වගේ හමක් දරුවන්ට තියෙන. අන්න ඒ නිචා තමයි මේ දරුව දෙන්නට චවිකැන හම ටික දරුව දෙන්න තරුණ කාලිට එනකොට ළමාවයිසට එනකොටත් අනික් දරුවන්ගේ හමට වඩා ඉතාම සියුම් හමක්තිය. හම විනිවිදගෙන පේනවා. මේ දරුව දෙන්න මේ තාපසයන් වහන්සේ බොහොම ඉර්දි බල සම්පන්නයි මහපොට ඇගිල්ලෙන් අධිෂ්ඨාන කරලා ශරීරයල්ලේ ඇගිල්ලෙන් කිරි කරලා මහපොට ඇගිල්ලෙන් කිරිපෙව්වා කියන. පිංගතුනි දේශනාවල තියෙනවා චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත සතර මහා ධාතු වඩල චිත්ත වශී ප්‍රාප්ත කරගත්ත කෙනෙකුට ඒ සතර මහා ධාතු අධිෂ්ඨානින් වෙනස් කරන්න පුළුව. ශරීරයේ ලේ දහතුව කිරි බවට පත් කරල අධිෂ්ඨානය මහපොට ඇගිල්ලෙන් කිරිපෙව්වා කියන. දැන් ගමේ මිනිස්සුන්ට වෙනද වගේ නෙමෙයි තාපසයන් වහන්සේ දැන් ගමට වෙනද වගේ වඩින්නෙත් නෑ. මොකද මේ කියලා මිනිස්සු තාපසාරාමිට කැලේ ඇවිල්ල බලනකොට අනේ පුංචි දරුව දෙන්නෙක් තාපසයන් වහන්සේ හදනවා. අර ගමේ මිනිස්සු කීව තාපසයන් වහන්ස මේ දරුව දෙන්න අපට දෙන්න. ඔබට කරදරයක් අපි මේ දරුව දෙන්න හදාගන්නම් කියලා ගම්වාසීන් දරුව දෙන්න හදාගත් තාපසය ගමේ මිනිස්සුන්ට කිය මේ දරුව දෙන්න රාජ කුමාරවරු. ඒ නිසා බොහෝම ගෞරුවෙන් මේ දරුව දෙන්න හදා වඩාගත්. මේ ගමේ මිනිස්සු තමයි දරුව දෙන්න හදාගත්. හැබැයි තරුණ වයස එනකොට බැලුව මේ අයගේ හමේ ස්වභාවය නිසා. අපි මේ අයම විවාහ කරලා දෙමු කියලා මේ දෙන්නම විවාහ කෙරෙව්. ඒ අයට 16 වතාවක් නිවුන් දරුව ලැබුණ කියලා සඳහන් වෙන. දැන් මේ කතාව තියෙන අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න අවුරුදු දහස් ගානකට පෙර සිදුවීමක් ඔය. 16 වතා මොකද ඒ වෙනකොට ආයුෂත් දීර්ඝයි. සාමාන්‍ය බුදුහාඳුර පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි සාමාන්‍ය. එතකොට ඊට වඩා දීර්ඝ ආයුෂක් තිබිච්ච කාලයක් ඔය. ඒ නිසා ඒ අයට 16 වතාවක් නිවුන් දරුව ලැබුණ කියන. එතකොට 16 වතාවක් නිවුන් දරුව ලැබුණ කෙන එතනම දරුව 32ක්. ඒ අය අතර විවාහගි විස ගැනීම ඒ පරම්පරාව සිදුවෙන. මේ අය මේ විදිහට තමයි ලිච්ඡවී කියන පරපුර වර්ධනය වෙන. ඔහොම වර්ධනය වෙච්ච පරපුර එන්න වර්ධනය වෙනකොට නගරි ලොකු සීමාවක් ඔවුන්ට වෙන් කරලා දුන්න. ඒ පරපුර වේගෙන් අවුරුදු ගානක් යනකොට අවුරුදු 100 ගානක් යනකොට පරම්පරාවෙන් පරම්පරාවට වේගෙන් වර්ධනය වෙනකොට නගර සීමාව දෙවනි වතාවටත් විශාල කර. තවත් කාලයක් යනකොට ඒ ප්‍රමාණෙත් මදි. ජනගහනය වැඩි මේ නගරේ. ඒ නිසා නගර සීමාව 3 වතාවක් විශාල කර. ඒ නිසා තමයි 3 වතාවක් විශාල කරපු නගරේ තමයි විශාලා මහා නුවර කියලා එදා හැඳින්වෙන්නේ. ලිච්ඡවී රාජධානී අගනගරයට බවට පත්වනේ විශාලා මහනුවර. මෙන්න මේ විශාලා මහනුවර ඒ වෙනකොට ලිච්ඡවී රජ පවුලට අයිති රාජ කුමාරවරු අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයනකොට 7707ක් හිටිය කිය. එතකොට මේ රාජ කුමාරවරු සමූහාණ්ඩු පාලනයක් අරගෙනයන්. තැන් අපි හිතමු රාජ්‍ය පාලනයට මේ සියලු දෙනා 7707 දෙනාම සමගියෙන් එකතුවෙන. සමගියෙන් සාකච්ඡා කරන සමගියෙන් විසිරිලායන්. ඔබහල ඇති සප්ත අපරිහානීය ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කිරීමේ ලිච්ඡවීන් තුළ තිබිච්ච අපරිහානීය ධර්ම. ඔවුන් බොහොම සමගී. එක සතියක් එක්කෙනෙක් රාජ්‍ය පාලනයේ ප්‍රධාන රජකමේ වාඩි වෙන. අනිත් හැමෝම සහයෝගෙන් ඒ රජ්ජුරුවන්ගේ අවවාද අනුව සමගියෙන් සාකච්ඡා කර. ඊළඟ සතිය තව කෙනෙක් ඊළඟ සතිය තව කෙනෙක් මේ විදියට ලිච්ඡවී රාජකුමාරු 7707 දෙනාම එකතු වෙලා සමගියෙන් තමයි මේ රාජ්‍ය පාලනය අරගෙන ගියේ. ඒ නිසා දඹදිව තිබිච්ච ශාස්ත්‍රීයකම දිව්‍ය ලෝකයක් වගේ නගරයක් හැටියට සඳහන් වෙන්නේ විශාලා මහනුවර ලිච්ඡවී රාජධානි. මේ රාජකුමාරවරු හැමදෙනාටම එකම විදිහේ ලස්සන මාලිගා 7707ක් මේ රාජ්‍ය තිබ්බා කියන. ඒ අයට ඒ මාලිගා ඉදිරියේ උයන් 7707ක් පැම් පොකුණු 7707ක් මේ විදිහට
මුළු රාජ්‍යම අර රජ කුමාරරුන්ගේ මාලිගා නිසා දිව්‍ය විමානයක් වගේ බැබලි තිබ්බ ලස්සන රාජ්. ඔන්න ඔයි රාජ්‍යයේ ලිච්චවී රාජ කුමාරරුන්ගේ අඹවනයක් තිබුණ ලස්සන අඹවන. මේ අඹවනේ මුරට මුරකාරයෝ ඉන්න. මේ මුරකාරයෝ අඹවනේ එහාට මෙහාට යනවා මිනිස්සු පැනල මේ අඹ කඩයි කිය. මොකද බොහෝම රස රාජ කුමාරවරුන් භාවිතා කරන අඹවර්ග තමයි මේ අඹවනේ තියෙන්. ඒ අඹ රාජ කුමාරවරුන්ට තමයි අඹ සපයන්නේ රාජ කුමාරවරුන්ගේ අඹවන. මේ ආරක්ෂා කරන මුරකාරයෝ අඹවනේ එක කෙලවරකට ඇවිදගෙන ගිහිල්ලා. අනික් කෙලවරට එනකොට මෙන්න අඹ ගහක් යට දිව්‍යාංගනාවක් වගේ ලස්සන කාන්තාවක් ඉන්න. අම්බපාලිය පහළ වෙන්නේ පොඩි දරුවෙක් හැටියට නෙමේ. සාමාන්‍යෙන් අවුරුදු 16ක වගේ පෙනුමක් ඇති ලස්සන දිව්‍ය කුමාරිකාවක් වගේ අංග සම්පූර්ණ ශරීරයක් ඇතු අර දෙව්ලොවින් ඇවිල්ල බැස්ස වගේ දිවිය සලුපිලි වගේ ලස්සන සලුපිලි දරාගෙන මෙන්න ගහක් යට ඉන්නවා කාන්තාව. කොහින්ද මේ අඹවනයට මේ කාන්තාව ඇතුල්ලුනේ කියලා අර මුරකාරයෝ ළඟට ඇවිල් ඇහුවා ඔබ කවුද? මන් දන්නේ කිය. ඔබ කොහේ නන්දාවේ? ඒත් මන් දන්නේ කිය. ඔබට අම්මෙක් තාත්තෙක් ඉන්නවද? මන් දන්නේ කිය. ඊට පස්සේ කතාවන මේ කවුද මේ අම්මෙක් තාත්තෙක් නෑ ආවෙ කොහිද කියලා දන්නේ තමන් කවුද කියලා දන්නේ මෙහෙ නොයන්න කියලා අල්ලගෙන ගියා ලිච්ඡවි රජවරු ළඟට. රජවරුන්ට ඉදිරිපත් කර රජතුමනි මෙන්න මේ අඹවනේ හිටියේ කිව්වා මේ කාන්තාව ආවදිහක් දන්නේ දෙමව්පියෙක් නැහැලු කවුරුත් නැහැලු මේ කවුද කියලා ඉදිරිපත් කරා. ඒ වෙලාවේ ලස්සන දිව්‍යාංගනාවක් වගේ ශරීරයක් තියෙන ලිච්ඡවි රාජකුමාරවරුන්ට විස්තර අහනවා නෙමෙයි දැක්කට පස්සේ හිත ඇදිලා ගියා. මගේ බිසෝ බවට පත් කරගන්න ඕන මගේ බිසෝ බවට පත් කරගන්න ඕන මගේ අග බිසෝ බවට පත් කරගන්න ඕන කියලා හැමෝටම හිතෙනවා. අවසානයේ මේ අම්බපාලිය අඹවනේ පහළ වෙච්ච නිසා තමයි අම්බපාලිය කියලා කියන්නේ. අඹවනේ පහළ වෙච්ච කෙනා. දැන් මේ රාජ කුමාරවරු හැමෝම පොරකන නිසා හැමෝගෙම පොදු වෛශ්‍යාව බවට පත් කරා. නගරේ බොහොම ලස්සන භූමියක් අඹවනයත් එක්කම රාජ්‍යයෙන් පැවරුව. රාජ කුමාරවරුන්ට රිසිසේ තමන්ට පරිහරණය කරන්න පුළුවන් පොදු වෛශ්‍යාව බවට රාජ්‍යයම පත්වනු. එදකොට බලන්න ලස්සන ශරීරයක් ඇතුව ඉපදුනා. පෙර සසරි කරපු අධිෂ්ඨානයක් මත ඕපපාතිකවත් ඉපදු. ඒකත් හරි ආශ්චර්ය මධ්‍යයක්. එතකොට පෙර සසරේ කරපු පින නිසා ලස්සන රූපයක් ලැබූ. හැබැයි අර කල්ප 30කට පෙර එදා සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තුළ පැවිදි වෙලා රහත් භික්‍ෂුණියකට වෛශ්‍යාව කියලා ගරහා කරලා පහත් වචනයෙන් බැනලා රැස් කරගත් අකුසල විපාකෙන් අපාය ගිහිල්ලා උපෝපං හැම ආත්මික වෛශ්‍යාවක් හැටියට දුක්විඳවිඳ ඇවිල්ලා හැබැයි අපේ බුදුරජාණන් වහන්සේට පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරපු නිසා දෙව්ලොව ගිහිලායි මනුලෝටාව. දැන් පින බලවත්. හැබැයි පින බලවත් වනාට අර අකුසලෙන් ඔච්චර ලස්සන වුණ රාජ සැප සම්පත් ලැබුණ රාජ කුමාරුරු ඇසුරු කරත් සියලු රාජ කුමාරුරුන්ගේම වෛශ්‍යාව හැටියට අන්තිම රහත්වෙන්න පින තියෙන ආත්මෙන් ඒ අකුසලේ කොටසක් ගෙවන්න වුණ. මේ අම්බපාලියගේ ලස්සන නිසාම ලිච්ඡවී රාජ්‍ය රාජකුමාරුරු විතරක් නෙමේ. යාබද රාජ්‍ය රාජකුමාරුරුන්ටත් ආරංචිය ගියා අන්න ලිච්ඡවී රාජ්‍යයේ දිව්‍යාංගනාවක් වගේ ලස්සන කෙනෙක්කින්න. රාජකුමාරුරු කොහොම සල්ලාලෙව. එතකොට රජවරුන්ටත් අනික් රජවරුන්ටත් අවශ්‍ය වුණා ඒකන ඉස්සර අන්තපුරවලට වටේම රාජ්‍යවලින් කාන්තාව ගෙන්න්නගන්න. සමහර රජවරුන්ට අන්තපුරයට බිසෝවරු 500 හිටියගෙනවා 1000 හිටියගෙන. එතකොට අපිට පේනවා දකින සමහර වෙලාවට කාන්තාව ඔබ සස්වාමිකද අස්වාමිකද කියලාහන. ස්වාමියෙක් ඉන්නවද නැද්ද නැත්නම් යන් කියලා එක්කන් යන මාලිකාව. එතකොට මේ අතර ඔබ දන්නවා බිම්බිසාර රජ්ජුරු. පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල සෝවාන් වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න පෙර බණහල සෝවාන් වෙන්න පෙර බිම්බිසාර රජ්ජුරුවන්ටත් අම්බපාලිය ගැන හිත වැටුණා. අම්බපාලිය ගැන අහන්න ලැබිලා ලිච්ඡවී රාජකුමාරවරුන්ට දැනුම් දීලා බිම්බිසාර රජ්ජුරුවොත් අම්බපාලියව ගෙන්නගෙන ඒ වෛශ්‍යාව පරිහරණය කරලා තියෙනවා. ඒ හේතුව මුල් කරගෙන බිම්බිසාර රජ්ජුරුවන්ට දාව අම්බපාලියට දරුවෙක් ලැබුණ. ඒ තමයි විමල කොන්නඤ්ඤ කියලා තමයි මේ දරුවට නම තිබුණේ.
අම්බපාලියට ලැබිච්ච දරුවා. හැබැයි ඒ දරුවගේ පියතුමා තමයි බිම්බිසා රජ්ජුරු. මේ බිම්බිසා රජ්ජුරුවන්ට ලැබිච්ච පුතා අම්බපාලියගේ දරුවා එතකොට. මේ විමල කොන්නඥ තරුණ වයස්සට එනකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දෙසන කාලෙ. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා තරුණ වයසිදිම විමල කොන්නඥ පැවිදි වුණ. පැවිදි වෙලා ඉක්මනින්ම බණ භාවනා කළ උතුම් මරහත්තයට පත්වෙනවා. විමල කොන්නඥ මහරහත්තන් වහන්සේ. මෙන්න මේ විමල කොන්නඥ මහරහතන් වහන්සේ නිසා තමයි අම්බපාලිය පැවිදි වෙලා ධර්මාවබෝධය ලබන්නේ තමන්ගෙම පුතා නිසා ධර්මයට යොමුණ. එතකොට මේ අම්බපාලිය අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ටික කාලයක් යනකොට විශාලා මහනුවරට බොහොම අභාග්‍ය සම්පන්න කාලයක් ඇති වුණ. රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය. තුන්බියෙන් වෙලි ලගිය. බුදුරජාණන් වහන්සේ වැඩම කළ රතන සූත්‍රය දේශනා කරලා මුළු විශාලා මහනුවර නගරයටම පිරිත් පැන් ඉහෙලා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ මේ විශාලා මහනුවරට ලබල දුන්න. ආයමත් ශස්ත්‍රීකත්වයට පත් වනා තුම්බිය දුරුණ. එදා පටන් ලිච්චවී රාජකුමාරවරු ඒ වගේ මේ නගර හිටිය අම්බපාලය ඇතුළ මේ බොහෝ පිරිසක් ධර්මානුකූල ජීවිත ගත කරමින් තුනුරුවන් ගැන පැහැදීමෙන් කටයුතු කර. ඔය අතර බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩ සිටිමින්. ගම් නගර සිසාරා වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කීප වතාවක්ම උන්වහන්සේ විශාලා මහනුවර රාජ්‍යයට ලිච්චවී රාජධානයට වඩිනවා. දැන් ඔය කාලෙ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ වයසත් ගිවිලා ගෙවිලා පිරිනිවන් පාන ආසන්න කාලෙ. බුදුරජාණන් වහන්සේට අවුරුදු 80ක් සම්පූර්ණ වේගෙන එනකොට. බුදුරජාණන් වහන්සේ වැඩම කරා එදා බේලුව ගමේ වැඩඉඳලා බුදුරජාණන් වහන්සේ ලිච්චවී රාජ්‍යයට වැඩම කරා. ඒ වැඩම කරපු වෙලාවේ අම්බපාලියට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මේ ලිච්චවී රාජධානයට විශාලා මහනුවරට වැඩම කරලා. අම්බපාලිය ඉක්මට තමන්ගේ සේවකයන් සේවිකාවන් පිරිවරාගෙන අම්බපාලිය බොහොම ධනවත්තේ වෙනකොට හැම රාජ කුමාරයෙක් මුදලක් ගෙවන්න ඕනේ අම්බපාලියට. නගරේ රාජ කුමාරුරුන්ගේ වෛශ්‍යාව වනත් මුදලකට තමයි අය කරේ. ඒනි සම්භපාලිය බොහොම ලස්සනයි ධනවත් නගරඉන්න ධනවත්ම කෙනාය වෙන. අම්බපාලියට ලස්සන කරත්ත තිබුණ. අස්ව රථයක් සෝදානන් කරගෙන පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේෙන. හැවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ. මගේ නිවසට තතාගතයන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා පිරිවරාගෙන දානයට වඩින සේක්වා. මම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් දානී සූදානන් කරන. බුදුරජාණන් වහන්සේ අම්බපාලියගේ ආරාධනය පිළිගත්. මේ අතර ලිච්චවී රාජකුමාරුන්ටත් ආරංචි වුණා අන්න තතාගත බුදුරජාණන් වහන්සේ බොහෝ කාලෙකට පස්සේ විශාලා මහනුවරට වැඩම කරල. ලිච්චවී රාජකුමාරුරු බොහෝම ලස්සනට ඇඳ පැළඳගන්න ආසයි කිය. ඒ අයට වෙන වෙනම වර්ණවත් ඇඳුන් තියෙනවා ඒ වර්ණයට අදාළ විදිහටම අස්ව රත තිබිලතිය. ලිච්චවී රාජකුමාරුරු බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න එන්න ඒ අය වෙන වෙනම ඇඳුම්වලින් සැරසුනා. සමහරාජකුමාරුරු කහපාට ඇඳුම්වලින් සැරසිලා කහපාට අස්වරත්තවල නැගල කහපාට කොඩි සේසත් අරගෙන පිටත් වුණ. සමහරාජකුමාරු රතුපාට ඇඳුම්වලින් සැරසිලා රතුපාටින් සරසපු අස්වරත්තවල නැගල කොඩි සේසත් රතුපාටින් අරගෙන පිටත්වේ. සමහරු සුදු පාට රත්තරම් පාට. මේ පිරිස ඈතින් දකිනකොට පේන්නේ දෙවියන් දිවිය සේනා පිරිවරාගෙන එනවා වගේ කිය. දැන් ලිච්චවී රාජකුමාරුරු මේ විදිහට ලස්සනට කරත්තවල පාටිම් පාට වරණවත් ඇඳුම් ඇඳල පාටිම් පාට වර්ණවත් කරත්තවල සැරසිලා පිටත් වුණ. අම්බපාලිය බුදුරජාණන් වහන්සේට දානට ආරාධනා කරලා පුදුම සතුටෙක්. තමන්ගේ අස්වරතේ නැගල අර පිරිසත් එක් ආපහු යනෝ. යනකොට ලිච්චවී රාජකුමාරුරු ටික එනවා පෝලිමට කරත්තවල ලස්සන. අම්බපාලිය මොකද කරේ තමන්ගේ කරත්තේ අර රාජකුමාරුගේ කරත්තවල පැත්තකින් හැප්පුවා. හප්පගෙන වද්දගෙන ගියා. ඒ වෙලා රාජකුමාරුන්ට කේන්ති ගියා. කරත්තවලින් බැහැලව මොකද මේ අපේ කරත්තවල වද්දගෙන යන්නේ මොකද මේ කියල කේන්තිය. ඒ වෙලාවේ අම්බපාලිය කියනවා මට පුදුම ලාභයක් ලැබුණ. මං බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට මං ආරාධනා කරා හිට දවසි දානෙත්. බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ ආරාධනී පිළිගත්තා.
එතකොට ලිච්චවී රාජකුමාරවරු කරත්වලින් බැහැල කියන වනේ අම්බපාලි අපි මේ යන්නෙත් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයට ආරාධනා කරන්න. ඔබට අපි කහවනු ලක්ෂයක් දෙන්න. අපිට ඔය දානි දෙන්න කියව. අම්බපාලිය කියනවා කහවනු ලක්ෂයක් නෙමේ. මේ ලිච්චවී රාජධානියම මගේ නමට පැවරුවත් මමනන් දානය ආපහු කාටවත් දෙන්නෑ කියව. ඒ වෙලා ලිච්චවී රාජකුමාරුන්ට කියවෙන අහෝ කාන්තාවකට අපි පැරදුනා නොයිද කිය. අවසානි ලිච්චවී රාජකුමාරුරු යන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්. ගිහින් වන්දනා කරලා දානට ආරාධනා කරද්දී. බුදුරජාණන් වහන්සේ වදාළ රාජකුමාරුණි මේ දැන් ටික වෙලාවකට පෙර ආරාධනයක් පිළිගත්තකි. අම්බපාලියගේ ආරාධනයේ තථාගතයන් වහන්සේ පිළිගත්. තැන් බලන්න එතකොට රාජ කුමාරවරු ඇවිල්ල රජවරු ආරාධනා කරත් බුදු කෙනෙක් ඊට පෙර භාරගත් ආරාධනා ප්‍රතික්ෂේප කරන්නේ. බුදුරජාණන් වහන්සේට කලින් ආරාධනා කරේ කවුද මෙයා වෛශ්‍යාවද්ද මෙයා හිඟන්නෙද්ද මෙයා කවුද ඒක නෙමෙයි. පුදු කෙනෙක්ගේ ස්වභාවය රජ කෙනෙක් ඇවිල්ල පසු ආරාධනා කරත් පෙර භාරගත් ආරාධනා ප්‍රතික්ෂේප කරලා ආමයා දනවත් කෙනෙක් මෙයාගේක හොඳයි කියල එහෙම භාරගන්නේ. බුදුරජාණන් වහන්සේ වදා රාජකුමාරුන්නේ මේ ටික වෙලාවකට පෙර ආරාධනාවක් පිළිගත්. පසුවදා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන අම්බපාලියගේ නිවසට වැඩම කරනකොට නිවස ඉදිරියේ තියෙන ලස්සන අඹවනේ. මේ අඹවනේම අම්බපාලිය සරසලා ලස්සන්ට මණ්ඩ පහදල බුද්ධ ප්‍රමුඛ සංඝයාට වැඩයින් ආසන සකස් කරලා ප්‍රනීත විදිහට අම්බපාලිය දානය පූජා කර. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දී අම්බපාලිය රන් කෙන්ඩියකින් පැන් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පැන්වක් කරලා. මේ උයනම අම්බපාලියගේ ඒ උයනත් ගොඩනැගිලි සියල්ලත් බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සඟ සතු කරලා ඒ අඹවනේ පූජා කර. ඒ තමයි අම්බපාලි අඹවනේ. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීණි අද පටන්. ඔබවහන්සේටත් සංඝයාටත් මේ ආරාමයක් කොට මේ අඹවනේ මේ උයනම පූජා කරන. තථාගතයන් වහන්සේ මේ උයන පරිහරණය කරමින් මේ බිමේ වැඩ ඉන්න සේක්වා. බුදුරජාණන් වහන්සේ ඒ උයන පිළිගත්ත. පිළි අරගෙන දින කීපයක් අම්බපාලියගේ අඹවනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳල තමයි. පිරිනිවන් පාන ගමන පිටත් දෙන්නේ එදා විශාලා මහනුවර අම්බපාලි අඹවනේ ඉදන් තමයි. කුසිනාරාව කරා පිරිනිවන් පාන ගමන වැඩම කරන්න. පිංහතුනී ඔය අම්බපාලිය වයසට යනකොට තමන්ගේ පුතා තමයි අර විමල කොන්නඥ මහරහතන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේගෙන් බණහලා පැවිදි වුණා. අර සියලු දේපල මේවා ශාසනයට පූජා කර ඒ සියල්ල කාමයන් අතහැරලා අම්බපාලිය පැවිදි වෙනවා. පැවිදි වෙලා පුදුම වීරියෙන් අම්බපාලිය බණභාවනා කරන. ධර්මය දියුණු කරලා ටික කාලෙකින් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා බොහෝම ඉරදි බල සම්පන්න රහත් භික්‍ෂුණයක් බවට අම්බපාලිය පත්වෙනවා.